สะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะසරණයි සියලු දෙනාටම විභජ්‍යවාද ශාසන සමීක්ෂා ධර්ම මණ්ඩපය සමග ඔබ රැඳී සිටින්නේ. ඔබ අප සියලු දෙනාම මේ සමස්ත සත්ව ප්‍රජාවම අනන්ත සංසාර ගමනක් සැරිසරාගෙන ඇවිල්ලා తాවකාලික නවාතැන් පොලක නතර වෙලා ඉන්නේ. නොබෝ කලකින් ආපහු සංසාර ගමනටම වැටෙනවා. ආපහු ගමන් කරන්න සිද්ධ වෙනවා. හිත හදාගන්නේ නැතුව සසර ගමන් කරනවා කියන එක ඉතාමත්ම භයානක දෙයක්. යම් කිලිටි සිතක් ඇති වුණොත් මරණාසන්න මොහොතකදී ඒ කිලිටි සිත හේතුවෙන් කිසි කලෙකත් සුගතියක උපදින්නේ නැති බවයි ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. මේ චිත්ත සංතානයක් පරිහරණය කරනකොට දවසේ පැය 24ක් තුළ කොයි තරම්නම් කිලිටි සිතිවිලි මේ සිත් සතන් තුළ ඇති වෙනවද? ඔබ ටිකක් කල්පනා කරලා බලන්න gedara doreedi වැඩපොලේදී මේ සමාජය අසුරු කරනකොට හිත කිලිටි වෙන අවස්ථා කොයිතරම් තියෙනවද? මේ කිලිටි සිතකින් කාල යාත්‍රා කළොත් සුගතියකවත් උපදින්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා කල යුතු වෙන්නේ මේ ලෝතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇසුරු කරන්න ලැබිච්ච වෙලාවේ මනුෂ්‍ය ජීවිතයේ ක්ෂණ සම්පත්තිය ලැබිච්ච වෙලාවේදී අප්‍රමාදීවම කටයුතු කරලා තාමත් මික්මනින් සංසාර දුකෙන් අත මිදීම සඳහා කටයුතු කරගන්න එක. ඉතින් ඒ සඳහා ඔබට අත්වලක් වනු පිණිස මේ උතුම් ධම්සභා මණ්ඩපය අද දවසේදී පවත්වන්නේ. ඉතින් සුපුරුදු පරිදි අදත් සාකච්ඡා මණ්ඩපය සඳහා වැඩම කොට සිටිනවා ලබනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති රාජකීය පඬිත ශාස්ත්‍රපති කොත්මලේ කුමාර කස්සප පඬිත හඳුරන් වහන්සේ. අපි තාමත් ගෞරවයෙන් පඬිත හඳුරන් වහන්සේව පිළිඅර ගන්නවා. තෙරුවන් සරණයි කස්සප. අපි සති ගණනාවක් තිස්සේහි දීඝනිකායෙහි සඳහන් වන සංගීති සූත්‍රයේ ඇතුළත් දහම් කරුණු එකින් එකගෙන ඒ දහම් කරුණු පිළිබඳව විශ්ලේෂණාත්මක විග්‍රහයක් සාකච්ඡා මණ්ඩපයක් පවත්වන්නට යෙදුණා. ඉතින් ඒ සංගීති සූත්‍රයේ සඳහන් වන දහම් කරුණු අතර අවිද්‍යාව සහ භවතණ්හා කියන කරුණු පිළිබඳව අපි සති කිහිපයක් කතා කළා. විශේෂයෙන් අවිද්‍යාව පිළිබඳව විවිධ මානයන් ඔස්සේ කතා කළා. පසුගිය වැඩසටහන් වලට සම්බන්ධ වුණා නම් ඔබ දන්නවා ඇති අවිද්‍යාව ප්‍රත්‍ය ධර්මයක් හැටියට කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? අවිද්‍යාව නීවරණයක් හැටියට කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? අවිද්‍යාව දෘෂ්ටි ස්ථානයක් වන්නේ කොයි ආකාරයෙන්ද? මේ විවිධ පැතිකඩ ඔස්සේ අවිද්‍යාව පිළිබඳව සාකච්ඡා කළා. ඉතින් අපි පසුගිය වැඩසටහනේදී තවත් අලුත් පැත්තකට යමු වුණා. අවිද්‍යාව සංයෝජනයක් හැටියට කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන කරුණ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා. ඉතින් එහිදී අපි සංයෝජන ධර්ම කියනකොට ඊ타ත්ම පුළුල් වපසරියක් සහිත ධර්ම විග්‍රහයක්. ඒ සංයෝජන ධර්ම පිළිබඳව ඔබ මුලින් දැනුවත් කළ යුතුයි. මක් නිසාද? අවිද්‍යාව සංයෝජනයක් කියන එක තේරුම් අරගන්නට නම් සංයෝජන ධර්ම ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක පිළිබඳ තියෙන දැනුමත් ඔබට අත්‍යන්තයෙන්ම වැදගත් වෙන කාරණාවක් නිසා. ඉතින් අනුව පසුගිය සතියේදී අපි කාමරාග සංයෝජනය, පටිඝ සංයෝජනය, මාන සංයෝජනය පිළිබඳව අපි සාකච්ඡා කළා. අද අපි එතන ඉඳන් පටන් අරගමු. අපිට ඊළඟට තියෙනවා දිට්ඨි සංයෝජනය පිළිබඳව. මේක ඉතාමත්ම වැදගත් තැනක්. දිට්ඨිය කියන එක, දෘෂ්ටිය කියන එක සංයෝජනයක් හැටියට කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණාව ධර්මකාමී ඔබට අතිශයින්ම වැදගත් කාරණාවක්. අසපහඳුන අපි එතනින් පටන් අරගමු. තෙරුවන් සරණයි සියලු දෙනාටම. සවිනාස සංයෝජන ධර්ම පිළිබඳව අපි කතා කරනකොට විශේෂයෙන්ම අර සාමාන්‍යයෙන් අපි සංයෝජනයන් කතා කිරීමේදී සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාම රාග පටිඝ රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිජ්ජා කියලා සාමාන්‍යයෙන් අපි දස සංයෝජන ධර්ම පිළිබඳව කතා කරනවා. ඒ වගේම මේ කතා කරන්නේ තවත් පරයයකින් සංයෝජන නැතිනම් බැඳුම් 10ක් පිළිබඳව අභිධර්ම පිටකාගත සංයෝජන ධර්මයන් පිළිබඳව කෙරෙන විග්‍රහයක්. කෙනෙකුට හිතෙන්නට පුළුවන් එතකොට මේ සංයෝජන ගොඩක්ද කියලා. හුදෙක්ම සංයෝජනයන් කියලා කියන්නේ බන්ධනයන් කියන එක. ඉතින් මේ බැඳුම් කිව්වහම මොනියම්ම හෝ කෙලෙසයකින් යම් බන්ධනයක් තියෙනවා නම් මේ සංයෝජන ධර්මයන් තුළට ඒ දේවල් ඇතුළත් කොට දක්වන්නට පුළුවන්. ඒ නිසා තමයි විවිධ න්‍යායන්ගෙන් විවිධ අවස්ථාවලදී මේ සංයෝජන ධර්ම විවිධ ආකාරයෙන් හැඳින්වීමකට ලක් කරලා තියෙන්නේ. එතකොට අර කෙලෙස් ධර්මයන් සමහර වෙලාවට කතා කරන කෙලෙස් සහගත ධර්මයන් පවා
බන්ධනයන් සංයෝජනයන් හැටියට විග්‍රහ වෙන අවස්ථාවන් අපිට ත්‍රිපිටකය තුල දකින්නට පුළුවන්. මොකද කෙනෙක් නැතිනම් හිතන්නට පුළුවන් මේ අපි දන්න දස සංයෝජන එකක් මේ සංයෝජන 10 තවත් එකක් නේ කියලා. නමුත් අපි මුලින්ම පැහැදිලි කළා දස සංයෝජනයන් කියනකොට සංයෝජනයක් කියන්නේ ඇයි කියලා. බැඳුමක් නිසා, බන්ධනයක් නිසා. එතකොට මේ යම් කිසිවකින් කෙලෙස් සහගත දෙයකින් බැඳීමකට ලක් වෙනවා නම් අන්න ඒකට තමයි සංයෝජනයයි කියලා හඳුන්වන්නේ. එතකොට මෙතනදී අපිට තියනවා අද දවසේදී සාකච්ඡාවට භාජනය කරන්න දිට්ඨි සංයෝජනය. එතකොට මේ දිට්ඨි කියලා කියන්නේ දෘෂ්ටිය නැතිනම් කෙනකෙනාගේ දැක්ම කියන එක. එතකොට මේ දැක්ම කියන එක සම්‍යක් දෘෂ්ටියේ පැත්තට හැරුණු දෙ නෙමෙයි. වැරදි දැකීම තුළ ඇති කරගත්ත දිට්ඨි සහගත සංයෝජන ධර්මයේ පිළිබඳවයි අපි මෙතනදී කතා කරන්නේ. එතකොට ලෝකේ ඕනම කෙනෙකුට පෘථජ්ජන කෙනෙකුට මේ දෘෂ්ටීන් ඇසුරු වන්නට පුළුවන්කම තියෙනවා. දෘෂ්ටීන් ඇසුරු වෙනවා. එතකොට එයාගේ දර්ශන පතය, එයාගේ ජීවිතයේ දැක්ම හදාගන්නේ ඒ තමන් පවත්වාගෙන යන ඒ දෘෂ්ටි කෝණයට අනුව. එතකොට මේ දෘෂ්ටි කෝණයට අනුව ඔහුගේ දැක්ම ගොඩනගා ගැනීමේදී ප්‍රධාන ලෙස ඔබව මුලාවටපත් කරන ඔබව ලෝකයට බැඳලා තියෙන දෘෂ්ටීන් පිළිබඳවයි මෙතනදී සාකච්ඡා කරන්නේ. එතකොට මේ දෘෂ්ටි සංයෝජනය කුමක්ද කියලා විස්තර කරනකොට සස්සතෝ ලෝකෝතිවා ලෝකය ශාස්වතයි කියලා හෝ අසස්සතෝ ලෝකෝතිවා නැතිනම් ලෝකය අශාස්වතයි කියලා ඇති කරගන්න දෘෂ්ටියක් තියෙනවා. ඊට පළවෙනි එක සස්සතෝ ලෝකෝතිවා. ඒ කියන්නේ ලෝකය ශාස්වතයි. එතකොට ශාස්වතය කියලා කියනවා මේ ලෝකේ පවතින නিত্য සංකල්පනාව හා සමග ගිය දෘෂ්ටියට. අපි උපදින්නට පෙරත් ලෝකය තිබුණා. ඒ වගේම ඉපදුනාට පස්සේ ඒ තියෙන ලෝකයේ තුල අපි ඉන්නවා. ඒ වගේම ලෝකයේ තියෙනකොට තමයි අපි මැරිලා යන්නේ. එතකොට නැවත අපි මේ ලෝකයට උපදින්න පුළුවන්කම තියෙනවා. මේ විදිහට අපි ලෝකය කියන එක ශාස්වත දෙයක්. ඒ කියන්නේ ශාස්වත කියලා කියන්නේ මේ ලෝකය කියන දේ පවතින දෙයක් හැටියට ඇති කරගත්ත දෘෂ්ටිය. මේකට කියනවා ශාස්වත දෘෂ්ටිය කියලා. එතකොට මේ පැවැත්ම පිළිබඳව ශාස්වත දෘෂ්ටිය යම්කිසි කෙනෙකුට ඇති වෙන්නේ ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී බාහිර ආරම්මණයන් පිළිබඳව ඇති කරගනු ලබන වැරදි සහගත සංකල්පනාව නිසා. ඒ කියන්නේ රූපයෙහි අනිත්‍යතාවය නොදන්නාකම නිසා වේදනා සංඥා සංස්කාර ආදී ධර්මයන්ගේ අනිත්‍යතාවය නොදන්නාකම නිසා ඔහුට නিত্য සංකල්පනාවක් ඇසුරු වෙනවා. නিত্য සංකල්පනාවක් ඇසුරු වෙන නිසා තමයි ඒ ශාස්වත සහගත දෘෂ්ටිය ඔහුට ඇති වෙන්නේ. ඇතැම් විටක අර බ්‍රහ්මේකුට මිත්‍යා දෘෂ්ටියක් ඇතිවීම ගැන සඳහන් කරනකොට ඔහුගේ අතීතයේ පිළිබඳව මෙනෙහි කරනකොට ඊටාම දීර්ඝ කාලෙකින් නම් ඔහු පැවතෙන බව ඔහුට පේනවා. අනාගතයේ ආයුෂය පිළිබඳව පරීක්ෂා කරලා බලනකොට අනාගත ආයුෂය පිළිබඳවත් ඔහුට පේනවා. එතකොට ඔහු දෘෂ්ටිගතයකටපත් වෙනවා මම නিত্য වූයේ, ධ්‍රුව වූයේ, සදාකාලික වූයේ වෙමි කියලා. අන්න ඒ විදිහට මේ ලෝකය පිළිබඳව හෝ ආත්මය පිළිබඳව හෝ යම් දෘෂ්ටියක් තියෙනවා නම් සදාකාලිකව නොනැසී පවතින දෙයක් කියලා. ඒකට කියනවා ශාස්වත දෘෂ්ටියයි කියලා. එතකොට මේ ශාස්වත දෘෂ්ටිය ගොඩනැගෙන්නේ ස්වාමින්වහන්ස මේ හැම මොහොතකදීම අර බාහිර රූපාදී ධර්මයන් පිළිබඳව ඇති කරගත්ත අනවබෝධය ඇති තැනක. ඒ කියන්නේ දැන් අර මාළුන්ගේ පුත්ත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මාළුන්ගේ පුත්ත හමුදුරන්ට දේශනා කරනවානේ ඇසින් දත යුතු වූ රූපය යම් විදිහකින් ඒ කියන්නේ අතීතේ දැක්කෙත් නැත්නම් දැකපු බවකුත් නැත්නම් වර්තමානයේ දකින බවකුත් නැත්නම් ඒ පිළිබඳව අනාගතයට ප්‍රනිධි සංඛ්‍යාත ඒ කියන්නේ ප්‍රාර්ථනාවක් ඔබට තියෙයිද කැමැත්තක් තියෙයිද කියලා අහනකොට එහෙම කැමැත්තක් නැහැ කියනවා. මේ කෙටියෙන්ම ලෝකය ගැන විවරණයක් තමයි මේ සූත්‍රය තුල දේශනා කරන්න බුදුරජාණන් වහන්සේ. ඒකට එතනදී පෙන්වන කාරණාවම අනිත් පැත්ත ගත්තොත් ඒ කියන්නේ රූපය දැකපු බවක් රූපය දැක්කායයි කියලා සංකල්පනාවක් තියෙනවා නම් දැකපු බව තිබුණා කියන බව තියෙනවා නම් ඒ දේ වර්තමානයේ තුල දකින්න පුළුවන් නම් ඒක අනාගතයට පවතිනවා කියන සංකල්පනාව තමන්ගේ సంతానගතව පවතිනවා.
එතකොට අන්න එබඳු සංකල්පනාවක් පිහිටපු කෙනාට ලෝකේහි අතීතයේ ඇසුරු කළා වූ රූපය ඇසුරු කළ බවට ගියපු අදහසක් ඔහුගේ సంతానගතව තියෙනවා. ඒ වගේම මේ ඇසුරු කරපු රූපය හොඳ හෝ නරක හෝ ඒ රූපය අනාගතයට හමු වෙනවා කියලා සකස් කරගත්ත සංකල්පනාවක් තියෙනවා. එතකොට අන්න ඒබඳු මට්ටමින් ඔහුට පවතින ලෝකයක් විදිහට හම්බ වෙනවා නම් ඒ හමුවන ලෝකයේ තුල ඒ තියෙන සංකල්පනාව තමයි ශාස්ත්‍ර දෘෂ්ටි සහගත සංකල්පනාව කියලා කියන්නේ. ඒ ශාස්ත්‍ර දෘෂ්ටි සහගත සංකල්පනාව කෙනෙකුට ඇති වුණොත් ඔහුගේ ඒ සංකල්පනාව නිසා තමයි බොහෝ අකුසල ධර්ම සමාදානයක් කරන්නට පුළුවන්කම තියෙන්නේ. ඒකට මෙතනදී විශේෂයක් තියෙනවා ස්වාමීන් වහන්සේ මේ ශාස්ත්‍ර දෘෂ්ටියටපත් වෙන කෙනා ඇතැම් වෙලාවට කර්මවාදී ක්‍රියාවාදී වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඒ කියන්නේ දැන් නාස්තිකත්වයටපත් වුණ නාස්තික දෘෂ්ටියට කිසිවක් නැහැ කියන දෘෂ්ටියටපත් වුණ කෙනා කුසල අකුසලාදී කර්ම පිළිගන්න ලෑස්තිත් නැහැ. හැබැයි ලෝකයේ පවතිනවා කියන කෙනා සමහර විට කර්මවාදී ක්‍රියාවාදී කෙනෙක් වෙන්නට පුළුවන්කම තියෙනවා. දැන් නිගණ්ඨනාත පුත්ත කර්මවාදී ක්‍රියාවාදී කෙනෙක්. ඒ කියන්නේ කරපු කර්මයේහි හොඳ නරක විපාක තියෙනවා කියලා ඔහු පිළිගත්තා. ඒ කියන්නේ කර්මයේ කර්මඵලයේ පිළිබඳ යම් මට්ටමක දැනුමක් ඔහුට තිබුණා. එතකොට ඒ සාමාන්‍ය නාස්තිකවාදයට වැඩිය උච්ඡේදවාදයට වඩා ශාස්ත්‍රවාදයේ යම් හොඳක් තියෙනවා. ඒකට හේතුව තමයි මොකද ඒ තුල කර්මවාදයේ සහ ක්‍රියාවාදයටත් ඉඩක් සැපේන නිසා ඔහුට කර්ම කිරීමේ කුසල අකුසලාදී කර්ම කිරීමෙහි විපාක තියෙන බවවත් ඔහු පිළිගන්නට නැඹුරු වෙනකම නිසාම. ඒ නිසා ශාස්ත්‍ර දෘෂ්ටිය පිළිබඳව අපි තේරුම් ගන්නට පුළුවන් පැත්ත තමයි අපිට ලෝකයේ පැවැත්ම පිළිබඳව මේ ආයතනයන්ගෙන් ගන්න අරමුණු අනුසාරයෙන් භෞතික ලෝකයේහි පැවැත්ම පිළිබඳව අස්තිත්වයක් අපිට හම්බ වෙනවා නම් පවතිනවා වෙනවා කියලා දෙයක් හම්බ වෙනවා නම් ඒ තමයි ශාස්ත්‍ර දෘෂ්ටියේ තියෙන ලක්ෂණය බවට පත් වෙන්නේ. කසපහඳුන ඔබ වහන්සේ තාමත් වැදගත් තැනකට මේ සාකච්ඡාව අරගෙන ආවා. දිට්ඨි පිළිබඳව සාකච්ඡා කරනකොට ශාස්ත්‍රත සහ උච්ඡේද කියන මේ දෘෂ්ටි දෙක පිළිබඳව අත්‍යන්තයෙන්ම අවධානය යොමු කළ යුතුම කාරණා වෙනවා. දැන් මේකෙදී මේ අපේ බෞද්ධයන්ට තියෙන දේ තමයි විශේෂයෙන් බුදුදහම අනුව විග්‍රහ කරගත්තම අනිත්‍ය ලක්ෂණය දකිනකොට ශාස්ත්‍රත උච්ඡේද කියන මේ දෘෂ්ටීන්ගේ දුරවීම සිද්ධ වෙනවා. දැන් මෙන්න මෙතනදී හරි අවධානය යොමු කළ යුතු තැනක් අසපහඳුරනේ. ඇතම් වෙලාවට කෙනෙක් හිතනවා දැන් අනිත්‍යයි කියලා කියනකොට පොඩි කාලේ අපි හිටියා. ඊට පස්සේ දැන් තරුණ වෙනකොට පොඩි කාලේ ඉවරයි. දැන් තරුණ කාලේ ඊට පස්සේ වයසට යනකොට තරුණ කාලේ ඉවර වෙනවා. නිසා මේ අනිත්‍ය ලක්ෂණය පේන්න තියෙනවා. එහෙම නැත්නම් තවත් විදිහකට කෙනෙක් හිතන්නට පුළුවන් ක්ෂණයක් පාසා මේ ලෝකය වෙනස් වෙනවා. ක්ෂණ භංගුරත්වයක් තියෙනවා. මෙහෙම හිතනකොට දැන් මේක අනිත්‍යයක් නෙමේකත් එක්තරා විදිහකින් ගත්තම අනිත්‍ය ලක්ෂණය පැහැදිලි කිරීම. නමුත් මෙතනදී කෙනෙකුට තර්ක කරන්නට පුළුවන්. ක්ෂණයක් පාසා වෙනස් වුණත් ඒ පුද්ගලයා විද්‍යමානයි නේද? නොයසේනම් අනිත්‍ය වෙමින් පවතින පුද්ගලයෙක් ඉන්නව නේද? අනිත්‍ය වෙමින් පවතින දෙයක් තියෙනව නේද කියලා කෙනෙකුට ශාස්ත්‍රත වාදයේ ඡායාව තියෙනව නේද කියලා තර්ක කරන්නට පුළුවන්. කොහොමද බුදුදහමෙහි විස්තර වෙන මේ අනිත්‍ය දර්ශනයත් එක්ක මේ ශාස්ත්‍රත වාදයේ මුළුමනින්ම මිදෙන ආකාරය අපි පැහැදිලි කරන්නේ. ඒක ඇත්තටම ස්වාමීන් වහන්සේ තාම මේ පරිසංගීත තැනක් ස්වාමීන් වහන්සේ සිහිපත් කළා වගේම මොකද බොහෝ දෙනෙක් මේ කාරණාව පිළිබඳව ඇතැම් වෙලාවට මේ දෘෂ්ටිගත වෙන තැනක්. මොකද මේ ශාස්ත්‍රණී කතා කරන ඒ අනිත්‍ය සංකල්පය පිළිබඳව වැරදි තැනක බොහෝ දෙනෙකුගේ අදහස තියෙනවා. මොකද අනිත්‍ය සංකල්පය පිළිබඳව කතා කරනකොට මේක පුංචි තැන ඉඳලා තේරුම් ගන්නට පුළුවන් තැන ඉඳලා ඊටමත් ගැඹුරු නිර්වාණ අවබෝධය දක්වාම ප්‍රඥාව වර්ධනය කරන්නට සමර්ථ දෙයක් තමයි අනිත්‍ය දර්ශනය කියලා කියන්නේ. එතකොට අර ස්වාමීන් වහන්සේ සිහිපත් කළා වගේම මේ වෙනස් වෙමින් පවතින දෙයක් පිළිබඳව වෙනස් වෙමින් හරි මේ කලාප බිඳි බිඳි හරි වෙනස් වෙමින් ක්ෂණ භංගුරත්වයටපත් වෙමින් හරි පවතින දෙයක් ලෝකේ තියෙනව නේද කියලා ඇතැම් වෙලාවට කෙනෙක් දෘෂ්ටිගත වෙන්න පුළුවන්කම තියෙනවා. ඔකට හොඳම උදාහරණය තමයි එක දේශකයෙක් තමන්ගේ දේශනාව තුළදී මේ ධර්ම දේශනාවක් තුළදී ප්‍රකාශ කරනවා මේ ලෝකේ අනිත්‍යතාවය ගැන කතා කරනවා. මේ ත්‍රිකෝණේ පාද තුන නිට්ටයයි කියලා. ත්‍රිකෝණයක පාද තුන නිට්ටයයි. මීට කල්ප ගානකට කලින් ත්‍රිකෝණයක් තිබුණා නම් ඒ ත්‍රිකෝණයටත් පාද තුනයි. අද ත්‍රිකෝණයක් තියෙනවා නම් ඒ ත්‍රිකෝණයටත් පාද තුනයි. තව කල්ප ගානක් අනාගතයට ගියත්
ඒ තියෙන ත්‍රිකෝණයටත් පාද 3යි. එහෙනම් මේ ත්‍රිකෝණයට පාද 3යි කියන මේ දේ ත්‍රිකෝණේ පාද 3 නිට්ටය දෙයක්. ඒක වෙනස් වෙන්නේ නැහැයි කියලා. දැන් ඇත්තටම මේක මේ අර කාංකා නොකල යුතු තැන කාංකා කිරීමක්. නැතිනම් සැක නොකල යුතු තැන සැක කිරීමක්. නැතිනම් විතර්ක නොකල යුතු තැන විතර්ක කිරීමක්. අතිධාවනයක් හැටියට තමයි මේ කාරණාව අපිට දක්වන්නට වෙන්නේ. මෙබඳු දේවල් ඇති වෙන්නේ ස්වාමින්වහන්සේ සිහිපත් කළා වගේම මේ ශාසනය කතා කරන ඉතාමත් ගැඹුරු අනිත්‍ය ධර්මය පිළිබඳව තියෙන අනවබෝධය. මොකද බුදුරජාණන් වහන්සේ කොයි වෙලාවකදීවත් භික්ෂුන් වහන්සේලාගෙන් විමසන්නේ නැහැ වෙනස් වෙවි පවතින දේද අනිත්‍ය කියලා. මේ වගේ තැන්වලින් අනිත්‍ය දේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. බොහෝ සූත්‍ර දේශනාවන් සලායතන සංයුක්තාදීහි බොහෝ අවස්ථාවල අපිට දකින්නට ලැබෙන දෙයක් තමයි භික්ෂුන් වහන්සේලාගෙන් බුදුරජාණන් වහන්සේ විමසනවා චක්කුම් භික්ඛවේ නිච්ඡං වා අනිච්ඡං. මහණෙනි ඇස නිට්ටයද අනිත්‍යද? අනිච්ඡං භන්තේ ස්වාමීනි අනිත්‍යයි. රූප අනිච්චාවා අනිච්ච. එතකොට රූප නිට්ටයද අනිත්‍යද? එතකොට අනිත්‍යයි. චක්කු විඥානේ නිට්ටයද අනිත්‍යද? එතකොට අනිත්‍යයි. දැන් මේ විදිහට කන සද්ද සෝත විඥාන මේ විදිහට තමයි අනිත්‍යතාවය පිළිබඳව ප්‍රශ්න අහන්නේ. එහෙමත් නැතිනම් වෙන විදිහකට ගිහිල්ලා වෙන මේ කලාපයන් බිඳී යෑමද අනිත්‍ය කියන්නේ. එතකොට කලාප බිඳි බිඳී යමින් පවතින දෙයක්ද මේ ආදී ලෙස සාකච්ඡාවට භාජනය කරනවට වඩා මේ අනිත්‍යතාවය පැහැදිලි කරන්නේ මේ ආයතන ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය පැත්තේ. කියන්නේ ඇස රූප චක්කු විඥාන කන සෝත විඥාන මේ කාරණා ටික පදනම් කරගෙනයි මේ අනිත්‍යතාවය පිළිබඳව බුදුරජාණන් වහන්සේ ප්‍රධාන ලෙසම අපිට දේශනා කරනවා. නමුත් කසපන දැන් ඇතම් සූත්‍රවල තියෙනවානේ බුදුරජාණන් වහන්සේ විචාරනවා මහන්න මේ වේබහාර පර්වතය කලින් තිබුණා දැන් ඒක වෙනස් වෙලා එදා හිටපු මිනිස්සු වෙනස් වෙලා ඒ ප්‍රඥප්තියින් වෙනස් වෙලා මේ මෙහෙමත් දේශනා තියෙනවානේ සූත්‍ර තුළ. සූත්‍ර තුළ බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවලදී සම්මුති වශයෙන් යම් කරුණු කාරණා පදනම් කරගෙන අනිත්‍යතාවය පිළිබඳව දේශනා කරපු අවස්ථා අපිට ඕනතරම් දකින්න පුළුවන්කම තියෙනවා. ඒකෙදි බොහෝ අවස්ථාවලදී අතීතයේ බෝධිසත්වයන් වහන්සේගේ කාලෙදී තිබුණ සිදුවීම් පවා දේශනා කරමින් ඇතැම් සූත්‍ර දේශනාවලදී මහණෙනි මේ සියලු සංස්කාරය අනිත්‍යයි කියලා දේශනා කරපු අවස්ථා අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එතනදී කතා කරන අනිත්‍යතාවය අර විමුක්ති මුඛයක් කොට පෙන්වන්නට පුළුවන් අනිත්‍යතාවයත් එක්ක සංසන්දනය කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ කියන්නේ සම්මුතිය තුළ කතා කරන ලෝකයාට නොපෙනී යාම කියන කාරණාව. ඒ කියන්නේ විද්‍යමානව තිබුණු දෙයක් නොපෙනී යනකොට ඒක වෙනස්ව යන ස්වභාවයකටපත් වෙනකොට ඒක ලෝකයාගේ පැත්තෙන් අනිත්‍යයක්. ඒ මූලික අනිත්‍ය දකින්න කෙනෙක් තමයි ලෝකයේ පිළිබඳව කලකිරීමකටපත් වෙන්නේ. අර මිනිස්සේ ධර්මයට පිවිසෙන්නටත් ඔහුට ලෝකයේ පිළිබඳව යම් දැක්මක් තියෙන්නට ඕනේ. මේ තියෙන ලෝකය සාරවත් කොටගත්ත බව තිබුණොත් එහෙම ඒ කෙනා ධර්මයට යොමු වෙන්නේ නැහැ. බෝධිසත්වයන් වහන්සේ ගිහිගිය අතහැර යාමට පෙර අපි දන්නවා සතර පෙර නිමිති දැක්කයි කියලා. එතකොට ඒ සතර පෙර නිමිති දැකීම තුළ මේ ජීවිතයේ අසාරකත්වයේ පිළිබඳව අවබෝධයක් ඇති වුණා. මේ කොහොම හිටියත් මාව මොන මට්ටමක හිටියත් ලෙඩවීමට මරණයට මහලු බවට පත්වීම වළක්වන්න පුළුවන් සමර්ථ වෙනත් දෙයක් නැහැයි කියලා අවබෝධ කරගත්තා. එතකොට මේ ජීවිතයේ ඇතිවන විපරිණාමය කියන දේ වෙනස් යන ස්වභාවය අනිත්‍යතාවය කියන එක ඒ මට්ටමින් දැකපු කෙනෙක් තමයි මේ ජීවිතය පිළිබඳව ආර්ය නිබ්බිදාවක් ඇති කරගන්නේ. කියන්නේ කලකිරීමක් කියන දේ ඇති කරගන්නේ මේක සාරවත් දෙයක් නෙමෙයි. මේක ඇතුලේ අපි වාසය කරන්න සැපවත් තැනක් කොට ගන්න පුළුවන් තැනක් නෙමෙයි කියලා නුවණ ප්‍රඥාවක් ඇති කරගන්නේ අර විදිහේ නිර්වේදයක් ඇති වෙන කෙනෙකුට. ඒ කියන්නේ අර විදිහේ දැක්මක් ඇති වෙන කෙනෙකුට. ඒ නිසා එතනදී ඒ අනිත්‍යයි කියලා කතා කරන දේ නෙමෙයි බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත චේතෝ විමුක්තියක් උපදවන්නට පුළුවන් වට්ටමක් තියෙන අනිත්‍යානු දර්ශනය ඒ අනිත්‍ය නෙමෙයි. එතකොට ඒ අනිත්‍ය බුදුරජාණන් වහන්සේ අනිත්‍ය පිළිබඳව දේශනා කරනකොට සබ්බං කාමරාගම් පරියාදීති අනිත්‍ය සංඥා සූත්‍රයේදී සබ්බං රූපරාගම් පරියාදීති සබ්බං භවරාගම් පරියාදීති මේ කාමරාගය දුරු කළා දාන්න හේතු වෙනවා භවරාගය දුරු කළා දාන්නට හේතු වෙනවා. එතකොට මේ විදිහට අනිත්‍ය ධර්මයේ පිළිබඳව දේශනා කළේ. එතකොට මේ අනිත්‍ය කියන ධර්මය ඇතුළත මේ සියලුම කෙලෙස් දුරු කරලා නිර්වාණය ලං කරලා දෙන්න පුළුවන් දැක්මක් ඒ තුල ගොඩනගෙනවා.
එතකොට පවතින දෙයක වෙනස් බව දැක්ක කියලා විපරිණාමය දැක්ක කියලා පවතින දෙයක අනිත්‍ය බව දැක්ක කියලා ඔහුට හුදු කලකිරීමක් ඇති කරගන්න හේතු වෙන දෙයක් මිසක එතනින් එහාට ඒක විමුක්තිය ගෙනල්ලා දෙන්න ප්‍රධාන ලෙසම හේතුවක් වන කාරණාවක් නෙමෙයි. කියන්නේ ආසන්න හේතුවක් වෙන්නේ නැහැ. හැබැයි ඔහුට ඒ ගමන් මඟ යන්න ඒක හේතුවක් වෙනවා. ඒකට කියන්නේ ලෝකෝත්තර මාර්ගයට ප්‍රවේශ වීම සඳහා මූලික වෙන්න පුළුවන් ඔහුගේ ජීවිතය පිළිබඳව ඒ ලබා ගන්න පරිණත අවබෝධය. මේක සාරවත් ලෙස ගන්න පුළුවන් තැනක් නෙමෙයි කියලා ඔහු තුළ පවතින අවබෝධය. ඒ නිසා බොහෝ සූත්‍ර දේශනාවන් වල අපිට සම්මුතිය තුළ කතා කරන අනිත්‍යතාවය පිළිබඳව කතා කරනවා. ඒ සම්මුතිය තුළ කතා කරන අනිත්‍යතාවයේ ඉක්මවා, ඒ කියන්නේ එතන ඒ මට්ටමින් ජීවිතය ගැන අවබෝධයක් ඇති කරගෙන ඒ මට්ටමින් කලකිරිලා ඊට වඩා සත්‍ය අවබෝධයක් හොයාගෙන යන කෙනෙකුට බුදුරජාණන් වහන්සේ ඒද දේශනා කරනවා අනිත්‍ය ධර්මයක් පිළිබඳව. ඒ දේශනා කරන අනිත්‍ය අර සාමාන්‍යයෙන් ගත්ත තැනදී පෙන්නපු අනිත්‍ය නෙමෙයි. ඒකයි අනිත්‍ය කියන එක සරලම තැන ඉඳලා නිර්වාණ අවබෝධය දක්වාම ගැඹුරුම තැන දක්වා අපිට කතා කරන්න පුළුවන් දෙයක් කියලා අපි මුලින්ම සිහිපත් කළේ. එතකොට එතනදී කතා කරන අනිත්‍ය අර සංකත ධාතු නැතිනම් ලෝකයේ ඇතුලේ කතා කරන අර තියෙන දෙයක වෙනස් වීම කියන දෙයට ලඝු කරලා කතා කරන තැන නෙමෙයි. ඒ අනිත්‍යතාවය තුළ තමයි මේ ශාස්වතාදී මේ සියලු දෘෂ්ටීන් විනාශ කරන්න පුළුවන්, ඉවත් කරලා දාන්න පුළුවන් මඟ පැහැදිලි කරලා දෙන්නේ ඍජුවම ඒ අනිත්‍ය සංකල්පය නිසා. අන්න ඒ නිසා තමයි අර ආයතන අණුව ගිහිල්ලා මේ අනිත්‍ය ධර්මයේ පිළිබඳව දේශනා කළේ. එතකොට අර ඇස අනිත්‍යයි නම්, රූප අනිත්‍යයි නම්, චක්කු විඥානය අනිත්‍යයි නම් අය එතනින් එහාට ඒ රූපය හටගන්න පුළුවන් කමක් නැත්තේ. ඒ ඇස හටගන්න පුළුවන් කමක් නැහැ. ඒ චක්කු විඥානය හටගන්න පුළුවන් කමක් නැහැ. එතකොට එතනින් පස්සේ තියෙන අනික් ධර්මතා නිට්ටයයි කියන්න බෑනේ. මේ ටික ගොඩනගන්න හේතු වෙන ධර්මතා ටික අනිත්‍යයි නේ. එතකොට මෙන්න මේ මට්ටමක පවතින ධර්මය අපිට අර ත්‍රිකෝණයක පාද තුන අනිත්‍යයි කියනවා වගේ දෘෂ්ටිගතයකටපත් වෙලා තියෙන්නේ මේ අනිත්‍ය අර ආයතන මට්ටමින් ස්කන්ධ මට්ටමින් නොදක බාහිර පවතින දෙයකට ආරෝපණය කරනවා. දැන් ත්‍රිකෝණය ලෝකෙ තුල තියෙනවා. තියෙන ත්‍රිකෝණය වෙනස් නොවි පවතින දෙයක් මේකේ පාද තුන කියලා. අර අනිත්‍යතාවය කියන එක බාහිර ලෝකෙට තියෙන දෙයකට සාපේක්ෂ කරන්නට යෑම තුල ලෝකෙට බොහොම වැරදි සංකල්පනාවක් අනිත්‍ය පිළිබඳව ඇති වෙනවා. එතකොට සමහර විට තියෙන රූපේ දිහා බලාගෙන තියෙන රූපේ රූප කලාප වෙනස් වෙමින් තියනවා නේද කියලා හරි ඔහු දෘෂ්ටිගතයකටපත් වෙනවා. නමුත් අපිට බුදුරජාණන් වහන්සේ මৌলিකවම දේශනා කරපු විදිහට අපි මේ පිළිබඳව බැලුවොත් ඇස අනිත්‍යයි නම්, රූපය අනිත්‍යයි නම්, චක්කු විඥානය අනිත්‍යයි නම්. එතකොට ඇහැ අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍යයි කියන තැනදී අපිට පේනවා ඒ ඇහැ නැවත කවදාවත් හටගන්නේ නැහැ. රූපය නැවත කවදාවත් හටගන්නේ නැහැ. එකපාරක් හටගත්තට පස්සේ ඒ ඇස රූප පිළිබඳව හටගත්ත රූපේ දැන ගැනීම වශයෙන් හටගත්ත චක්කු විඥාන සිත නැවත කවදාවත් හටගන්නේත් නැහැ. එතකොට මේ ධර්මතා තුනම පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙලා ගියපු ධර්මයක්. එතකොට මනසත් අනිත්‍යයි නම්, ධර්මාරම්මනත් අනිත්‍යයි නම්, මනෝවිඤ්ඤාණයත් අනිත්‍යයි නම් අපිට ඇහැ රූප චක්කු විඤ්ඤාණත් නැතුව, මනස ධම්මාරම්මන මනෝවිඤ්ඤාණත් නැතුව ත්‍රිකෝණයක් විඳින්න පුළුවන්ද? අපිට ත්‍රිකෝණයක පාද තුන නිට්ටයයි කියන්නේ ඇහැ රූප චක්කු විඤ්ඤාණයෙන් තොරව, මනස ධර්මාරම්මන සහ මනෝවිඤ්ඤාණයෙන් තොරව අපිට ත්‍රිකෝණයක් හම්බ වෙයිද? අපිට එහෙනම් මේ ටික අනිත්‍යයි කියනවා, හැබැයි ත්‍රිකෝණේ පාද තුන නිට්ටයයි කියනවා. මේක හරි අපභ්‍රංශ කතාවක් වගේ දෙයක් වෙනවා එහෙම වුණොත්. ඒ නිසා ඇත්තටම මෙතනදී අපි තේරුම් ගත යුතුම දේ තමයි මේ අනිත්‍යතාවය කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ දෘෂ්ටීන් දුරු කරන්න පුළුවන් ඉතාමත් ගැඹුරු ධර්ම කාරණාවක් විදිහට. ඒකෙදි කිසිසේත්ම පුළුවන් කමක් නැත්තේ මේ පවතින දෙයකට පමණක් ආරෝපණය කරලා තියෙන දෙයක වෙනස් වෙන කම කියන තැනින් විතරක් වෙනස් වෙමින් පවතිනවා කියන තැනකටවත් අපිව හිර කරලා තියන්න පුළුවන් කමක් නැත්තේ. මේ කතා කරන්නේ අර ලෝකෝත්තර ඥාන දර්ශනයක් උපදවන්නට පුළුවන් විමුක්තිය කියන දේ ගෙනල්ලා දෙන්න පුළුවන් මට්ටමේ චේතෝ විමුක්තියක් උපදවන්නට පුළුවන් මට්ටමේ අනිත්‍යානු දර්ශනය පිළිබඳව. එතකොට එතනදී පුළුවන් කමක් නැහැ වෙනස් වෙමින් පවතින දෙයක් හෝ තියෙනවා කියලා ඇති කරගන්න සංකල්පයක් ඇති කරගන්න පුළුවන් කමක් නැහැ. එතන ඉඩක් තියන්නේ නැහැ.
ඒ නිසා තමයි ඒක ආයතනයන්ගෙන්ම පෙන්නලා දෙන්නේ. එතකොට ඒ එක ආයතනයක් එකක් එකකට සම්බන්ධයක් ඇත්තෙත් නැහැ. ඒ කියන්නේ ඇහෙන් දකින දේ රූපේ දැකීම පිණිස හේතු වෙනවා මිසක ඒක සද්ධාහන හේතුවක් බවට පත් වෙන්නේ නැහැ. එතකොට මේ ආයතනයන්ගේ ස්වභාවය තමයි හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන බව. එතකොට හටගෙන ඉතුරු නැතුව නැති වුණා නම් අතීතේ දැකපු රූප දැන් තියෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. අර අපි මුලින් කතා කළා වගේම අපිට අතීතේ දැකපු බවවත් ඒ රූප වර්තමානයේ දකින්න පුළුවන් කියලාවත් සංකල්පනාවක් නැත්තම් ඒ රූපය අනාගතයට දකින්න පුළුවන් කියලා ඒ රූප කෙරෙහි අපිට බලාපොරොත්තුවක් ඇති වෙන්නේ නැහැ. කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. ඒකට හේතුව අතීතේ දැකපු රූපයන් පිළිබඳව අපේ අදහස් අපේ ලෝකයේ හිස් ඒක වර්තමානයේ දකින්න පුළුවන් කියන දේනුත් හිස් ඒක අනාගතයට ඒ නිසා පැවැත්මක් හම්බ වෙන්නේ නැහැ. එහෙනම් අපිට ගෙනල්ලා දීලා තියෙනවා මෙතනදී ශාස්වතය කියන දේ අපිට නැති කරලා තියෙන්නේ මේ ටික හේතු ටික තියෙනකොට හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන බව දකිනකොට අපිට මේ ශාස්වත අන්තයට පහර වැදිලා තියෙනවා. එතකොට ශාස්වත අන්තය නැති කරලා දාලා තියෙනවා. මොකද හේතු ටික නැති වෙනකොටම මේ ධර්මය නැති වෙලා ගියා. එතනින් එහාට මේකේ පැවැත්මක් නැහැ කියලා පෙන්වනකොට. එහෙනම් අතීතේ තිබුණ දේ අනාගත වර්තමානයේ දකින්නවත් වර්තමානයේ දකින්න දේ අනාගතයට දකින්නවත් බැහැ කියන නුවණ ගෙනල්ලා දෙනවා. එතකොට ඒකෙන් අර එක දිගට පවතිනවා කියලා ඇති කරගත්ත යම් දෘෂ්ටියක් තියෙනවනම් ඒ කියන්නේ නිමිති සහගත ලෝකයක ඔබට අම්මා දූ පුතා දරුවෝ ගෙවල් දොරවල් යාන වාහන මේ පෘථුවිය අනන්ත විශ්වය කියලා මේ පවතිනවා කියලා ඇති කරගන්න සංකල්පනා තියෙනවා නම් ඒ සංකල්පනා ඔක්කොම එක තැනකට අරගෙන පෙන්නනවා ආයතන හයෙන් ආපු අරමුණු ටිකනේ. ඒක හේතු නිසා සකස් වුණ දෙයක්. හේතු නැති වෙනකොට නැති වෙලා ගියා දෙයක්. ඒක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වුණා. ඒක කවදාවත් හටගන්නේ නැහැ කියලා අවබෝධයකට ගෙනලා දීලා තියෙනවා. අන්න ඒක දැකපු කෙනෙකුට ලෝකේ පැවැත්මක් ගැන කතා කරන්නේ නැහැ. ලෝකේ පැවැත්මක් ගැන කතා කරන්නේ නැත්තේ එයාට පැවැත්මක් ගැන කතා කරන්න ලෝකේ නැති නිසා මිසක ලෝකය තියාගෙන ලෝකේ පැවැත්මක් නැහැ කියනෝ නෙමෙයි. එයාට පැවැත්ම පෙන්වීම සඳහා ලෝකයක් හම්බ වෙන්නේ නැති මට්ටමකට ඔහුපත් වෙලා තියෙන නිසායි ලෝකය ගැන කතා කරන්න පුළුවන් කමක් නැත්තේ. ත්‍රිකෝණයක් තියෙනවා කියන දෘෂ්ටියක පිහිටියාම අතීතයේදී ත්‍රිකෝණයක් තිබුණා අනාගතයේදී පාද තුනක් සහිත ත්‍රිකෝණයක් තියේවි කියන මතවාදයක් ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. ඒක මේ සමස්ත ලෝකයාටම පොදු ධර්මතාවයක්. ඒක තමයි පුහුදුන් කම කියලා කියන්නේ. හැබැයි බුදුදහමේදී සාකච්ඡා කරන්නේ ඇත්තා වූ ත්‍රිකෝණයක අනිත්‍යතාවයක් නෙමෙයි. ත්‍රිකෝණය කියන එක හටගන්නේ කොහොමද සහ නිරුද්ධ වෙන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳ විශේෂයෙන්ම හේතුම් පටිච්ච සම්භූතං හේතුභංගා නිරුද්ධතිය කියන අති ගම්භීර ධර්ම විග්‍රහයත් එක්කයි බුදුරජාණන් වහන්සේ මේ අනිත්‍ය පිළිබඳව ලෝකයට දේශනා කොට වදාරලා තියෙනවා. ඉතින් අපේ කස්සප හාමුදුරුවෝ මේ සාකච්ඡාව ඉතාමත් වැදගත් තැනකට අරගෙන ආවා. ඉතාමත් සුනිපුණ විග්‍රහයකට අරගෙන ආවා. සාමාන්‍ය වශයෙන් මේ ලෝකයේ අනිත්‍ය ස්වභාවයක් කතා කරන බුදුදහම තුළ ඒක මේ ලෝකයාගේ මානසික මට්ටමට තේරෙන දෙයක්. හට ගන්න දේවල් කැඩෙනවා, බිඳෙනවා, වෙනස් වෙනවා, විපරිණාමයටපත් වෙනවා, පරිවර්තනයටපත් වෙනවා කියන දේ ඒ යම් ප්‍රමාණයකට උපකාර වෙනවා සංවේගය ඇති කර ගැනීම සඳහා. එහෙම නැත්නම් මේ ලෝකයේ පිළිබඳව යම් ප්‍රමාණයකට කලකිරීමක් ඇති කරගෙන එයින් ධර්ම මාර්ගයට යොමු වීම සඳහා. නමුත් උත්තරීතර ලෝකෝත්තර මාර්ගයක් සාක්ෂාත් කර ගන්නට නම් ඒ ලෝකෝත්තර මාර්ගය උපදවා ගැනීම සඳහා අවශ්‍ය වෙන්නේ සාමාන්‍ය වශයෙන් ලෝකයේ තුල කතා කරන අනිත්‍යයි කියන කාරණාව ඉක්මවා ගියපු ස්කන්ධ ධාතු ආයතන ධර්මයන්ගේ අනිත්‍ය ධර්මයේ පිළිබඳව. ඒ නිසා ඔබ විශේෂයෙන් මේදී අවධානය යොමු කළ යුතුයි. අනිත්‍ය කියන එක සාමාන්‍ය මානසික මට්ටමට වැටහෙන තත්ත්වය ඉක්මවා ගොස් අවබෝධ කළ යුතු අති ගම්භීර ධර්ම විග්‍රහයක් කියන එක ඔබ හොඳින් සිතට ගන්නට ඕන, සිතී දරා ගන්නට ඕන. එතකොට කස්සපහඳුන අපි සාකච්ඡා කරගෙන ඉන්නේ ditthi සංයෝජනය පිළිබඳව ඒ කොටස. එහිදී ශාශ්වත පිළිබඳව අපි කතා කරා. තව තියෙනවා උච්ඡේද දෘෂ්ටි. අපිට දෙසටක් මිසදොටු කතා කරන්න තියෙනවා. දෘෂ්ටි පිළිබඳව කතා කරනකොට ඒක ඉතාමත්ම පුළුල් මාතෘකාවක්. අපි සාකච්ඡා කරමු ditthi පිළිබඳව ඉතිරි කොටස කොහොමද කියලා. ස්වාමීන් වහන්සේ ඇත්තටම දැන් සාස්වතය හා බැඳුණු දේ තමයි මේ උච්ඡේදය කියන දෘෂ්ටිය. කියන්නේ අසාස්වත දෘෂ්ටියයි කියලා කියනවා උච්ඡේද දෘෂ්ටියට. අශාස්වතය කියලා කියන්නේ මේ නොපැවැත්ම පිළිබඳව පවතින දෘෂ්ටිය. කියන්නේ
ජීවත් වෙලා ඉඳලා මෙතනින් පස්සේ ආය ඇතිවීමක් නැහැ. මේක සිඳිලා නැති වෙලා යනවා. ඒ වගේම ආත්ම 10ක් ගිහිල්ලා හෝ 100ක් ගිහිල්ලා හෝ 1000ක් ගිහිල්ලා හෝ සිඳිලා විනාශ වෙලා යනවා. මේ විදිහට ඇති කරගන්න උච්ඡේදයක්, සිඳීමක්, වෙනසීමක් තියෙනවා. ඉතින් මෙන්න මේ උච්ඡේද සහගත දෘෂ්ටිය, සිඳීම සහ වෙනසීම කියන දේ පිළිබඳව පවතින දෘෂ්ටිය ඊටමත් භයානකම දෘෂ්ටියක්. නියත මිත්‍යා දෘෂ්ටිය කරා කෙනෙකු අරගෙන යන්න පුළුවන් දෙයක් තමයි මේ උච්ඡේද දෘෂ්ටිය. මොකද ඔහු අඩුම තරමේ කර්මයේ කර්මඵලය පිළිගන්න තැනටවත් නැවෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට අද අපිට සමාජය තුළ ඇතැම් වෙලාවට මේ භෞතිකවාදයේ අනුව යන මතවාදයන් අපිට දකින්නට ලැබෙනවා. එතකොට ඒ අය, ඒ කියන්නේ සමහර වෙලාවට අර निराගමික බව ආගමක් කරගත්ත අය බිහි වෙලා ඉන්නවද සමාජය තුළ. මේ කියන්නේ ආගමක් නැහැ කියලා හිතාගත්ත බව ආගමක් කරගෙන ඒ තුළ ඉඳලා ඒ දෘෂ්ටි කෝණය ඇතුලේ හිර වුණු පිරිසක් ඉන්නවා. ඒ වගේ පුද්ගලයන් විසින් ඇති කරගන්න දෙයක් තමයි මේ උච්ඡේද දෘෂ්ටිය. ඊටාම භයානක දෘෂ්ටියක්. ඒකට හේතුව තමයි ඒ දෘෂ්ටිය තුළ වුන් කතා කරන්නේ මේ ජීවත් වෙනවා අවුරුදු 50ක් 60ක් වෝ ජීවත් වෙලා එතනින් පස්සේ සිඳීමට වෙනසීමට යනවා. නැවත හට ගැනීමක් ආයත්තේ නැහැ. නැවත උත්පත්තියක් වෙනවා කියන එක වෙන්නේ නැහැ. මෙබඳු ආකාරයේ ඇති කරගත්ත සිඳීම සහ වෙනසීම පිළිබඳව ඇති කරගත්ත දෘෂ්ටියක් තියෙනවා. එතකොට අන්න ඒ දෘෂ්ටිය උච්ඡේද දෘෂ්ටිය, සිඳීම සහ වෙනසීම පිළිබඳව ඇති කරගත්ත ඒ දෘෂ්ටිය. ඉතින් මේ දෘෂ්ටිය ගැන කතා කරනකොට අර ශාස්ත්‍රයේ මුල් කරගත්ත උච්ඡේද දෘෂ්ටිය තමයි බහුල වශයෙන්ම දකින්න තියෙන්නේ. කියන්නේ ශාස්ත්‍රය කියලා කියන්නේ ඕන් පවතින ආත්මයක් දකිනවා. ආත්මයක් පවතිනවා කියලා හිතනවා. ජීවයක් පවතිනවා කියලා හිතනවා. ඒ පවතින දේ ඕන් හඳුනන දේ තමයි මේ මට්ටමෙන් පස්සේ විනාශ වෙන්නේ. තියනවා කියන අන්තය තුල ඉන්නවා. තියනවා කියන අන්තය තුල ඉන්න දේ තමයි ඊට පස්සේ එතනින් පස්සේ නොවෙන්නේ. මතු හට නොගන්නේ. ඒ නිසා ඒකට ඇතම් තැනක හඳුන්වනවා සාස්වත උච්ඡේදයන් කියලා. ඒ කියන්නේ සාස්වතේ අනුව ගියපු උච්ඡේද දෘෂ්ටියක් කියලා. මොන මෙන්න මේ සිඳීම සහ වෙනසීම අනුව ගියපු බව අද සමාජය තුලත් අර විදිහට ওই භෞතිකවාදී අදහස් වැඩිපුරම ඇති කරගත්ත අය තුළ අපිට දකින්නට පුළුවන්කම තියෙන දෙයක් තමයි උච්ඡේද සහගත දෘෂ්ටිය. එතකොට ඔවුන් හේතුඵල ධහම පිළිබඳව අවබෝධයක් ඇත්තේ නැහැ. ආයතන ධර්මයන් පිළිබඳව ඔවුන්ට දැක්මක් ඇත්තේ නැහැ. ඒ දැක්මක් නැතිකම නිසාම ඒ අනවබෝධයෙන් ඒ අවිද්‍යාවෙන් මැඩුණු කම නිසාම උච්ඡේද සහගත දෘෂ්ටියකටපත් වෙනවා. මේ දෙක තමයි ප්‍රධාන දෘෂ්ටීන් දෙක. කියන්නේ ශාස්ත්‍රය සහ උච්ඡේදය කියලා ගන්න මේ දෘෂ්ටි දෙක තමයි ප්‍රධානම දෘෂ්ටීන් දෙක. මේ හා අනුබද්ධව තමයි අනිකුත් දෙසටක් මිත්‍යා දෘෂ්ටිම පවතින. එක්කෝ සිඳීම වෙනසීම පිළිබඳව කතා කරනවා. මෙතනින් පස්සේ සිඳිලා වෙනසෙනවා. ආත්ම 10ක් ගියාට පස්සේ සිඳිලා වෙනසෙනවා. 100ක් ගියාට පස්සේ සිඳිලා වෙනසෙනවා. එක එක්කෙනාට එක එක දෘෂ්ටීන් හට ගන්න පුළුවන් උච්ඡේදය පිළිබඳව. එහෙම නැතිනම් ලෝකේ ශාස්ත්‍රය අනුව ගියපු සංකල්ප තියෙනවා අපි මුලින් කතා කළා වගේම. ඒක ඇතැම් වෙලාවට අපිට පේනවා මේ අර මහායාන ආගමික සංකල්ප ඔස්සේ මේ ශාස්ත්‍රය කියන දේ පිළිබඳව දෘෂ්ටිගතයටපත් වීම. කියන්නේ අතීතයේ ඉඳලා පහළ වෙන මේ විශ්ව ධර්මයේ තුල විශ්ව ධාතුවේ පැතිරුණු බුදුවරු ඉන්නවා. ඒ බුද්ධත්වයටපත් වෙලා ඒ කියන්නේ නැති වෙලා යන්නේ නැහැ. ඒක ශක්ති විශේෂයක් වගේ ලෝකයේ තුල තියෙනවා. ඒ වගේම බෝධිසත්වවරු ඒ ලෝකයේ තුල ඉන්නවා. මේ විදිහට ශාස්ත්‍රව ඇති කරගන්න දෘෂ්ටිය සමහර වෙලාවට මේ බෞද්ධ සංකල්පයන් මූල බීජය කරගෙනම අනිත්‍ය ධර්මය හැලී යාම නිසා ඇති කරගත්ත දෘෂ්ටීන්ටපත් වෙලා තියෙනවා. මෙන්න මේ ශාස්ත්‍රය සහ අර සිඳීම සහ වෙනසීම මුල් කරගත්ත උච්ඡේදය කියන දෘෂ්ටි දෙක තමයි දිට්ඨියේදී මූලිකත්වයේ ගන්නෙ. ඒ නිසා ඔබට ලෝකයේ පිළිබඳව එක්කෝ ඇත කියන අන්තයකට යන්න පුළුවන්. එහෙමත් නැතිනම් ලෝකයේ තුල නැත කියන අන්තයකට යන්න පුළුවන්. හැබැයි ඇත කියන අන්තය තුල හිටියත් නැත කියන අන්තය තුල හිටියත් වර්තමානයේ තුල අපි ඉන්නේ මුලාවක. ඒ තමයි පවතින හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන කාරණය නොදන්නාකම. ඒ නිසා තමයි පටිච්චසමුප්පාද ධර්මය අපිට වැදගත් වෙන්නේ. යම් කිසි දෙයක් හේතු නිසා හටගන්න බව දකිනවා නම් හේතු නිසා හටගන්න බව දකින ඔහුට යම් උච්ඡේද දෘෂ්ටියක් තියෙනවා නම් එහෙමත් නැත්නම් නැතයි කියන අන්තයක් තියෙනවා නම් ඒ නාස්තික දෘෂ්ටිය නැතයි කියන ඒ අන්තය දුරු කරන්න හේතු වෙනවා හේතු ඇති කල්ලි හටගන්න බව දකින්න නිසා.
ඒ නිසා මේ ශාසනය මේක නෑ කියලා කතා කරන්න යන්නේ නැහැ. ඒ වගේම හේතු නැති වෙනකොට නැති වෙන බව දකින නිසා මේක තියනවා කියලා කතා කරන්න යන්නෙත් නෑ. මොකද ඒක හේතු නැති වෙලා යනකොට ඒක ඉතුරු නැතුවම නැති වෙලා ගිහිල්ලා තියෙනවා. නිසා ඇත සහ නැත කියන මේ අන්ත දෙකෙන්ම මිදුණු තැනකට තමයි මේ ශාසනයේ මේ හේතුඵල ධර්ම පෙන්වලා දෙන්නේ. හේතුන් පටිච්ච සම්භූතං හේතුභංගා නිරුජ්ජති කියලා මේ හේතු නිසා සකස් වන ධර්මයේ හේතු නැතිවීමෙන් නැතුව යනවා කියලා පෙන්වන මේ දැක්ම පෙන්වලා දෙන්නේ ඒ ඇත සහ නැත කියන අන්ත දෙකෙන්ම මිදෙන තැනකට. ඒ නිසාමයි අප මේ කාරණාව පිළිබඳව අපේ ජීවිතයේ ඇතුලෙන් ටිකක් සම්මර්ෂණය කළ යුතු වෙන්නේ. කියන්නේ අපි ඉන්නෙම ආයතන ඇසුරු කරගත්ත තැනක නම් මේ දෘෂ්ටි දෙකෙන් එකක. එතකොට මේ ආයතනයන්ගේ අනිත්‍යතාවය පෙන්වලා දුන්නොත් විතරම තමයි ඒ කියන්නේ උදේවැයනේ අපි අනිත්‍යතාවය කියන එකෙන් අර්ථ ගන්නවන්නේ. එතකොට මේ උදේවැය දර්ශනය පෙන්වා දුන්නොත් විතරම තමයි කෙනෙකුට මේ ඇත සහ නැත කියන අන්ත දෙකෙන් මිදෙන්න පුළුවන්කම තියෙන්නේ. ශාස්ත්‍ර උච්ඡේදයට පදනම නැති කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ හින්දා ඒ ඇත සහ නැත කියන අන්ත දෙක දුරු කරන්න පුළුවන් විදිහට ඒ ස්කන්ධ ධාතු ආයතන කියන ධර්මයන් පිළිබඳව අපි අවබෝධයක් ඇති කරගත යුතු වෙනවමයි. ඒ වගේම තමයි දෘෂ්ටි සංයෝජනය ගැන කතා කරනකොට අන්තවා ලෝකෝතිවා අනන්තවා ලෝකෝති ලෝකයේ කියන එක අන්ත සහිත දෙයක්, කෙලවරවල් සහිත දෙයක්. ඒ වගේම එහෙමත් නැතිනම් ලෝකය කියන එක අනන්තවත් දෙයක්. එතකොට මේකෙදි ලෝකය කියන එකෙන් අදහස් කරන්නේ ඔබට ඇසුරු කරන්නට ලැබෙන මුළු විශ්ව ධාතුවම සංඛ්‍යාත සමස්තය. එතකොට මේකේ කෙලවරක් තියෙනවා. කෙලවරක් එහෙනම් නැද්ද? එතකොට මේ විදිහට ඇති කරගත්ත දෘෂ්ටි සංකල්පනාවන්. ඒ වගේම තන් ජීවන් තන් ශරීරන්ති. මේ ජීවයයි ශරීරයයි විඥානයයි කයයි කියන්නේ මේ දෙකක්ද එකක්ද? යමක් ජීවේ නම් ඒකමද ශරීරය. එහෙමත් නැතිනම් අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරන්ති. එහෙම නැතිනම් මේ ජීවිතයේ ජීවය කියන එක තවත් එකක්, ශරීරය කියන එක තවත් එකක්. මේ දෙක දෙකක්ද? එහෙමත් නැතිනම් හෝති තථාගතෝ පරම්මරණ. මේ සත්වයා මරණින් මත්තේ ඉන්නවද? එහෙමත් නැත්නම් නහෝති තථාගතෝ පරම්මරණ. සත්වයා මරණින් මත්තේ නැද්ද? නේව හෝති නහෝති. එතකොට ඇත්තෙත් නැහැ නැත්තෙත් නැද්ද එහෙමනම්? සත්වයා මරණින් මත්තේ. එතකොට මෙන්න මේ විදිහ ඇති කරගන්න දෘෂ්ටි සංකල්පනාවන්. එතකොට මේ පැහැදිලිවම පේනවා දෘෂ්ටි සංයෝජනය ගැන කතා කරනකොට මේ එහෙනම් සත්වයා ඉන්නවද? දැන් අපි ත්‍රිකෝණයට සාපේක්ෂ කළොත් එහෙම එහෙනම් ත්‍රිකෝණේ නැද්ද කියන්නේ? ඒක වැරදි ප්‍රශ්නයක් ඇත්තටම. එහෙනම් ත්‍රිකෝණේ තියනවද? ඒක වැරදි ප්‍රශ්නයක්. එහෙනම් ඇත්තෙත් නැහැ නැත්තෙත් නැද්ද? ඒක වැරදි ප්‍රශ්නයක්. එතනින් නෙමෙයි මේ ප්‍රශ්නයට පිළිතුරු ලබා දුන්නේ. සත්‍යය ඉන්නවද? ඒක වැරදි ප්‍රශ්නයක්. සත්‍යය නැද්ද? ඒකත් වැරදි ප්‍රශ්නයක්. එහෙනම් ඇත්තෙත් නැහැ නැත්තෙත් නැද්ද? මේක වැරදි ප්‍රශ්නයක්. මේ වැරදි තැනින් තමයි අල්ලගෙන තියෙන්නේ. ඒකට හේතුව තමයි මේ සත්‍ය ඇති වුණ හැටි පෙන්වන්න නැතුව සත්‍ය කියන බව නැති වෙන හැටි පෙන්වන්න නැතුව සත්‍ය ඉන්නවා කියන තැනට පෙරම නිශ්චයකටපත් වෙලා ඉන්න සත්‍ය ඉන්නවද නැතිනම් ඒ සත්‍ය නැද්ද කියලා අහන එකම ඒ ප්‍රශ්නේම තියෙන්නේ වැරදි ස්ථාවරයක් මත පිහිටලා. කසබඳුනේ බුදුරජාණන් වහන්සේ විවරණය නොකරන ප්‍රශ්න ඒව ගැන බුදුහාමුදුරු කතා කරන්නේ නැහැ. කතා කරන්නේ නැහැ. ඇත්තටම කතා කිරීමට අවශ්‍යතාවයකුත් නැහැ. මොකද එය සත්‍ය අවබෝධය පිණිස හේතු වෙන දෙයක් නෙමෙයි. දැන් ලෝකය අන්තවත්ද ලෝකය අනන්තවත්ද කියන දේ සත්‍ය අවබෝධයට හේතු වෙන දෙයක් නෙමෙයි. අනන්ත විශ්වය පවතිනවද අනන්ත විශ්වය පවතින්නේ නැද්ද කියන එක සත්‍ය අවබෝධයට හේතු වෙන දෙයක් නෙමෙයි. ඒක අර තමන් ඇති කරගත්ත දෘෂ්ටි සංකල්පනාවක හිරවීමක් නේ. දැන් ලෝකය අනන්තවත් කොට තියනවා කියන එකත් තියනවා කියලා ඇති කරගත්ත සංකල්පනාවක් ඇත්ත කරගත්ත මනෝභාවයක්. ලෝකයේ කෙලවරක් සහිත මෙතනින් එහාට දෙයක් නැහැ කියලා ඇති කරගත්තොත් ඒකත් එක කෙනෙකු ඇති කරගන්න සංකල්පනාවක්. එහෙම නැතිනම් අපි වර්තමානයේ තුල අනන්ත ලෝකයන් පිළිබඳව හරි තවත් ග්‍රහ රටාවන් හරි සෞරග්‍රහ මණ්ඩලයන් පිළිබඳව හරි අපි ඇති කර ගන්නවා නම් ඇත්තටම වර්ණ රූපයක් දැකලා වර්ණ රූපේ පිළිබඳව අපි ඇති කරගත්ත නිට්ටයව පවතිනවා කියලා ගත්ත සංකල්පනාවක්. ඒක එකපාරක් දැකපු දේ නැවත දකින්න පුළුවන් කමක් නැති තැනක ඒ දේ එහි තියනවා කියලා හිතාගත්ත වැරදි සංකල්පනාවක්. ඒ නිසායි බෞද්ධ දර්ශනය හා අනුපාත කරනකොට මේක සමපාත කරොත් එහෙම අපිට පේනවා මේ බුදුදහම කියන එක තුළ විවරණය කරන්නේ ආධ්‍යාත්මිකව උපදවා ගන්න නිර්වාණය කියන දෙයට මිසක භෞතිකත්වයේ විවරණය කිරීමෙහිලා උපයෝගී කරගන්න දෙයක් නෙමෙයි බෞද්ධ දර්ශනය කියලා කියන්නේ. ඒ නිසා තමයි මේ දෙක මේ ඇතම් අය සමපාත කරන්න උත්සාහ කළත් මේක කවදාවත් සමපාත කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ.
අපිට ඒ නිසා මේ දෘෂ්ටිය කියන දේ භෞතිකත්වය ඇති බව හෝ නැති බව පදනම් කරගෙන නෙමෙයි දෘෂ්ටිය මිදීම ගැන කතා කරන්නේ. හේතුඵල ධමයක් අනුව තමයි බුදුරජාණන් වහන්සේ මේ ටික විවරණය කරන්නේ. නමුත් ලෝකයේ පිළිබඳව ඔබට අර විදිහේ තියනවද නැද්ද, සත්‍යය ඉන්නවද නැද්ද, මැරිලා උපදීද නැද්ද, මෙබඳු ආකාරයෙන් ඇතිවෙන යම් කිසි දැක්මක් තියනවා නම්, හිතන කමක් තියනවා නම්, දිට්ටි ගතං, දිට්ටි ගහනං, දිට්ටි කන්තාරෝ, දිට්ටි විසූකායිකං, දිට්ටි විපන්දිතං, දිට්ටි සංයෝජනං, එතකොට ගාහෝ පටිග්ගාහෝ අභිනිවේෂෝ පරාමාසෝ කුම්මග්ගෝ මිච්ඡාපතෝ මිච්ඡත්තං තිත්ථායතන විපරියේසක් ගාහෝ ඉදං උච්චති දිට්ඨි සංයෝජන. වචන සමූහයකින් මේ ගැන කියනවා මේ යම් කිසි දිට්ඨියක්, දෘෂ්ටිගතයක්, දෘෂ්ටි ගහනයක්, දෘෂ්ටි කන්තාරයක්, දෘෂ්ටියින්ගේ ඇතිවෙන සැලීමක් තියෙනවා නම්, දෘෂ්ටියින්ගෙන් ඇතිවෙන බැඳීමක් තියෙනවා නම්, ග්‍රහණයක් තියෙනවා නම්, පිළිගැනීමක් තියෙනවා නම්, ඒ ගැන බැසගෙන පැවැත්මක් තියෙනවා නම්, ස්පර්ශ කිරීමක්, වැරදි මගක් තියෙනවා නම්, මේ හැම වචනකින්ම මේ ඕනම කෙනෙකුට යම්කිසි හැඟීමක්, දැනීමක් මේ පැවැත්ම කෙරෙහි තියෙනවා නම් අන්න ඒකයි මෙන්න මේ දෘෂ්ටිය කියලා කියන්නේ කියලා. එතකොට මේක දිට්ඨි සංයෝජනයක්. මේක වැදගත් වෙන්නේ ඇයි මේක දෘෂ්ටිය සංයෝජනයක් කරලා කියන්නේ කියලා. දැන් ඒ දෘෂ්ටිය සංයෝජනයක් කොට කියන්නේ මෙබඳු දැක්මක් තියෙන කෙනාට ලෝකේ පැවැත්ම හම්බ වෙනවා නම් හමුවන පැවැත්ම අනුව ප්‍රතිසන්දි වශයෙන් උන්ට බැස ගන්න පුළුවන්කම තියෙනවා. එබඳු දෘෂ්ටියකට අනුයාතව කර්ම සිද්ධ කිරීම නිසා ඒ කර්මයන්ට අනුරූප වුණ විපාක සම්පතියක් ගෙනල්ලා දෙනවා. ඒ නිසා මේ සසරට ඔහුව බැඳ තබන්නට හේතු වන දෙයක් තමයි මේ දෘෂ්ටි සහගත සංයෝජනය කියලා කියන්නේ. දෘෂ්ටි සහගත කෙලෙස්ය කියලා කියන්නේ. ඒ නිසා මේක දෘෂ්ටිය සංයෝජන ධර්මයක්. මොකටද මේ බැඳුම තියෙන්නේ? සසර ගමනට බැඳ පවත්වන්නට මේ දෘෂ්ටිය හේතුවක් වෙනවා. මොකද වැරදි තැනක ඇති කරගත්ත දැක්මක් වන නිසා ඒක. දෘෂ්ටි පිළිබඳව සාකච්ඡා කරනකොට ශාස්වත උච්ඡේදක පිළිබඳව නිරන්තරයෙන් සාකච්ඡා කළ යුතුම වෙනවා. අසපහඳුරු එක තැනක් මතක් කළා මේ පොතේ එන දහම් කරුණත් එක්කම. සත්වයා මරණින් මතු වෙනවා, සත්වයා මරණින් මතු වෙන්නේ නැහැ. මේකත් ශාස්වත උච්ඡේද කියන දෘෂ්ටි දෙකට ඇතුළත් වෙනවා. දැන් මෙන්න මේක ඔබ ටිකක් නැවත කල්පනා කරලා බලන්න. අපි බෞද්ධයෝ හැටියට නිරතුරු කතා කරන දෙයක් තමයි ඊළඟ ජීවිතය පිළිබඳව. අපි අතීත සංසාරේ ඉඳන් ආව අනාගත සංසාරයටත් යනවා මේ හිත හදා ගන්නකම්. නැත්තම් නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගන්නකම් සසර සැරිසරන්නට වෙනවා කියන කරුණ. මේක අපි දන් පූජා කරන තැනේදී, ඒ වගේම ධර්ම දේශනා කරන අවස්ථාවේ මේ හැම තැනකදීම මේක කතා කරන දෙයක්. මොකක්ද මේ වෙනස? එක තැනක පෙන්නනවා මරණින් මතු උපදිනවා හෝ උපදින්නේ නැහැ කියන එක ශාස්වත උච්ඡේද පැත්තට දාලා, තව පැත්තකදී කර්මය කර්මඵලය පිළිබඳ විග්‍රහ කරනකොට පෙර ජීවිතේ මෙහෙම කරපු නිසා ඊළඟ ජීවිතේ මෙහෙම උපදිනවා. මෙහෙම පැහැදිලි වෙනවා. මොකක්ද මේක අපි පැහැදිලි කරන්නේ කොහොමද? ස්වාමීන් වහන්සේ මෙතනදී මේ අපිට දකින්න පුළුවන් සූත්‍ර දේශනාවක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ මහා චත්තාරීසක සූත්‍ර දේශනාව. සම්මාදිට්ඨි පහම්බික්කවේ ද්වයං වදාමි. මහණෙනි මම සම්මාදිට්ඨිය කොටස් දෙකකට දේශනා කරන්න නැතිනම් දෙආකාර කොට කියනවා කියලා බුදුරජාණන් වහන්සේකෙදි දේශනා කරනවා. අත්ති බික්කවේ සම්මාදිට්ඨි පුඤ්ඤ භාග්‍ය සාසවා පුඤ්ඤ භාග්‍යා උපදි වේපක්ඛා. මහන්නේ සම්මාදිට්ඨියක් තියෙනවා ශාස්ත්‍රවයි පින් පක්ෂයේහි වැටෙන්නේ. හැබැයි උපදි විපාක තියෙනවා. අනාගතයට විපාක පිණිස පවතින දෙයක් ඒක. එතකොට ඒ සම්‍යක් දෘෂ්ටියක් ලෝකේ තියෙනවා. ඒ ලෝකයේ තුල උපදි විපාක ලබා දෙන දෙයක් කියලා කිව්වහම ඒ ඇසුරු කරගෙන කර්ම સિદ્ધ කරගන්නට පුළුවන්, කර්ම සකස් කරගන්නට පුළුවන් මට්ටමේ සම්මා දිට්ඨියක්නේ. අන්නේ සම්මා දිට්ඨිය අපි සරල ලෙස අර්ථකථනය කළොත් එහෙම දැන් කම්මස්සගත සම්මා දිට්ඨිය. ඒක මේ ශාසනයේ මූලිකම පදනමක්. ඒ නිසා තමයි අපි දානයකට ගියත් දාන ආනිසංස කියන්නේ. සමහර වෙලාවට භික්ෂුන් වහන්සේලා අපදාන පාළියේදී භික්ෂුණීන් වහන්සේලා සසරදී කරපු පින්කම්, ඒ වගේම ඒ හේතු කරගෙන ලැබපු පුණ්‍ය විපාක, ඒ වගේම මේ ජීවිතේ නිවන් දකින්න හේතු නැහැටි මේ හැම දෙයක් පිළිබඳවම අපි කතා කරනවා. ඒ වගේම අපි යම් කරන කර්මයන්ගේ හොඳ නරක විපාක අකුසලයක් කළොත් කොහොමද ඒක ලැබෙන්නේ? එතකොට මතු ප්‍රතිසන්දි විපාකවල සතර අපායේ උපදින්න පුළුවන්. මේ විදිහට අපි කතා කරනවා. මේ හැම දෙයක්ම හේතු වෙන්නේ කම්මස්සගත සම්මාදිට්ඨියට. බුදුරජාණන් වහන්සේ උනත් ධර්මදේශනාවකදී එකපාරම ලෝකෝත්තර ධර්මය දේශනා කරනවට වඩා බොහෝ අවස්ථාවල අනුපූර්ව කතාවක් තමයි සිද්ධ කළේ. එතකොට එතනදී දාන කතා, සීල කතා,
ඊට පස්සේ කාමේහි ආදීනවය, ස්වර්ගයේ පිළිබඳව කතා, කියන්නේ දෙව්ලොව පිළිබඳව කතාවන් මේ හැම දෙයක්ම සිද්ධ කළා. ඒකට අපිට පේනවා මේ කතා කරන්නේ සම්පූර්ණම ලෞකික සම්මාදිට්ඨියට අනුව යන කාරණාවන් කියලා. ඒ දේ තමයි අපි බොහෝ වෙලාවට දකින්නට ලැබෙන සාස්වත දෘෂ්ටිය තිබුණත්, එතන සාස්වත අන්තය ඇසුරු කළත් ඒක පුඤ්ඤ භාගයයි. ඒක කුසලයේ තියෙනවා. ඒ කියන්නේ අපි මුලින්ම මතක් කළා අර කර්මවාදී ක්‍රියාවාදී බවක් තියෙනවා කියලා. ඒ කර්මවාදී ක්‍රියාවාදී බව ඇතුලේ පින්පව් කරන බව එතනදී තියෙන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒක ඇසුරු කරගෙන කුසල් කරනකොට, ඒ ඇසුරු කරගෙන අකුසල් සිද්ධ කරනකොට ඒකේ විපාක පැමිණීමක්, විපාකයන්ගේ හට ගැනීමක් දකින්න පුළුවන්. ඒ විපාකයන්ගේ හට ගැනීම දකින්න පුළුවන් වෙනකොට ඒක තමයි ඒ අයට හොඳ නරක ලෝකෙ බෙදාගෙන නරක ඉවත් කරලා හොඳ දේවල් කරන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒක බුදුදහමේ මූලික පදනමක් කියලා කිව්වේ දැන් සබ්බ පාපස්ස අකරණ, සියලුම පව් කරන්නට එපා. කුසලස්ස උපසම්පදා. එතකොට සියලුම කුසල ධර්මයන් කරන්න කියලා අපිට පෙන්නනවා. ඊට පස්සේ තමයි අපිට සචිත්ත පරියෝදපණං කියන දේ පෙන්වලා දෙන්නේ. හැබැයි මූලික ලෙසම අපිට පව් කරන්න එපා කියන එකත් කුසල් වඩන්න කියන එකත් පෙන්වලා දෙනවා. එතකොට මෙතනදී කුසලයේ කියනකොට මේක ලෞකික කුසලයේ ඉඳලා සියලුම කුසල ධර්මයන් මේකට ඇතුළත් කරන්නට පුළුවන් තැනක්. ඒ වගේම මා භික්ඛවේ පුඤ්ඤානම් භායිත්ත සුකස්සේතම් භික්ඛවේ අදිවචනං යදිදම් පුඤ්ඤානම්. මහණෙනි පිනට බය වෙන්න එපා. පින කියලා කියන්නේ සැපයට තව එක නමක්. එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ සාස්වතය ඇසුරු කරගත්තත් ඒකේ හොඳ පැත්තකුත් තියෙනවා. ඒ වගේම සාස්වතය ඇසුරු කරගෙන නරක පැත්තකුත් තියෙනවා. අපිට කර්මයේ කර්මඵලයේ කතා කරන්න පුළුවන්කම තියෙන්නේ සාස්වත දෘෂ්ටිය තුළ ඉඳලා. ඒක සම්මුති දහමක්. ඒක ලෝකයේ තුල අපි කතා කරන ව්‍යවහාර මාත්‍රිකව හෝ අපි කතා කරන ඇත්තක් ඒක ලෝකේ. එතකොට ඒක ඉක්මවා යන්නේ නැහැ බුදුදහම කියන එක. හැබැයි කසිපහඳුන ශාස්ත්‍රවාදයේ තුල වුණත් ඒ තුලක් තියෙනවා නිත්‍ය සංඥා වශයෙන් ගියපු මිත්‍යා දෘෂ්ටික පක්ෂයකුත් තියෙනවා. ඒ වගේම කම්මස්සගත සම්මාදිට්ඨිය අනුව ගියපු සම්මාදිට්ඨික පක්ෂයකුත් තියෙනවා. පැහැදිලිවම ඒ කියන්නේ මිච්ඡා දිට්ඨිය කියන එක ගැන අපිට සම්‍යක් දෘෂ්ටි අර්ථකථන කරනවා වගේ මිත්‍යා දෘෂ්ටි අර්ථකථනය කරනකොට නියත මිත්‍යා දෘෂ්ටිය සහ මිත්‍යා දෘෂ්ටිය. ඒකට නියත මිත්‍යා දෘෂ්ටිය පවා පිළිටා සිටින්නට පුළුවන්කම තියෙනවා ශාස්ත්‍රයේ තුල බැසගත්ත කෙනෙකුට. මොකද දැන් අර පඨවියාපෝ තේජෝ ආයෝ කියන සතර මහා ධාතුවයි ලෝකෙ පවතින්නේ මේ දේවල් තියෙනවා කියලා ගත්ත කමම ඔහුගේ සාස්වතව ගත්ත දෘෂ්ටියක්. එතකොට යම් කිසි කෙනෙක් පිහියෙක් තව කෙනෙකුට ඇන්නොත් එහෙම දැන් සතර මහා ධාතුව තුළින් සතර මහා ධාතුවක් ගියානේ. කර්ම සිද්ධ කරන්නෙක් හරි මේකේ විඳින්නෙක් හරි කවුරුත් ඇත්තේ නැහැ. ඒකට ධාතුව තියනවා කියලා හිතාගෙන හිටියත් මේ කෙනා මෙතන තියනවානේ දෘෂ්ටියක් එයාට ඊටාම බලවත් කර්ම සිද්ධ කරගන්නට පුළුවන් මිත්‍යා මාර්ගයක් විවර වෙලා තියෙනවානේ. එතකොට හොඳ පැත්තකුත් තියෙනවා. ඒකම වැරදියට ගන්න නරක පැත්තකුත් තියෙනවා. يعني සාස්වතය කියන කාරණාව ඇතුළත සාස්වතය මුල් කරගෙන කෙනෙකුට පින් කරන්න, තව කෙනෙකුට අකුසල් කරන්නටත් පුළුවන්කම තියෙනවා. එතකොට අපි අර කතා කරපු ලෝකෝත්තර සම්‍යක් දෘෂ්ටිය කියන දෙයට අදාළව, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ සම්‍යක් දෘෂ්ටියේ කොටස් දෙකකට බෙදලා පෙන්නකොට අපි කතා කළේ ලෞකික සම්මාදිට්ඨිය. ඒකට ලෞකික සම්මාදිට්ඨියම තව කොටසක් තියෙනවා ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා. ඒකට අත්තිබික්කවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංග පරියාපන්නා. ආර්යවන අනාශ්‍රවන ලෝකෝත්තර මාර්ගාංගයන් හා යන සම්‍යක් දෘෂ්ටියක් තියෙනවා. අන්නේ සම්‍යක් දෘෂ්ටිය උපදි විපාක ගෙනල්ලා දෙන්නේ නැහැ. ඒ සම්‍යක් දෘෂ්ටිය ඇතුලේ ලෝකේ පැවැත්ම පිළිබඳව කතා කරන්නේත් නැහැ, නොපැවැත්ම පිළිබඳව කතා කරන්නේත් නැහැ. ඒ සම්‍යක් දෘෂ්ටිය උපදවන්න හේතු වෙන දර්ශනය ඇතුලේ ඒක කතා කරන්නේත් නැහැ. එතකොට ඒක කතා කරන්නේ ඒ ඇතුලේ මෙන්න මේ අනිත්‍යතා ධර්මය තමයි ඒක ඇතුලේ කතා කරන්නේ. එතකොට එතනදී මේ චේතෝ විමුක්තියට හේතු වන අනිත්‍යතාවය තමයි එතනදී ප්‍රධාන වෙන්නේ. ස්කන්ධයන්ගේ උදේවැය දර්ශනය තමයි එතනදී මූලිකත්වයේ ගන්න. එතකොට එයාට පෙන්වලා දෙන දේ තමයි මේ හේතු නිසා හටගත්තු ධර්මය හේතු නැති වෙනකොට නැති වෙලා යනවා කියන ධර්මතාවය ඒ කෙනාට පෙන්වලා දෙනවා. දැන් එතකොට එතනදී කර්ම කරන්න කුසල හෝ අකුසල හෝ වේවා කර්ම කරන්න කෙනෙක් නැති කරලා ඒ වගේම කර්ම සිද්ධ කරගන්න අවශ්‍ය බාහිර විශේෂපත්‍යයක් නැති කරලා තියෙනවා. අර පුඤ්ඤ පාප පහිනස්ස නත්ති ජාගරතෝ භයං කියලා කියන පින්පව් දෙකම දුරු වුණ කෙනාට මේ නිදිවැරීමක් හෝ බය වීමට කාරණාවක් නැහැ කියලා. හැබැයි මේක වර්ධවා නොගත යුතු දෙයක්. මේකෙන් කියන්නේ මේ ප්‍රතිපදාව හැටියට මාර්ගයේ හැටියට පින්පව් දෙකම දුරු කරන්න කියලා නෙමෙයි. සමහර කෙනෙක් වැරදිවට ගන්නවා මේක. මේ කියන්නේ පුඤ්ඤ පාප පහිනස්ස. ඒ කියන්නේ
පින්පව් දෙකම ප්‍රහාණය කළ කෙනාට මෙහෙම දෙයක් තියෙනවා කියලා. එතකොට හැබැයි ප්‍රහාණය කරන්න කියලා එතනදි කියන්නේ නැහැ. මොකද ශාසනය තුළ පින ප්‍රහීන කරන්න කියලා කියන්නේ නැහැ. පාපේ නම් එපා කියලා වලකින්න කියලා කියනවා. එතකොට මේ හැබැයි පින සිද්ධ කරගන්නටත් පව සිද්ධ කරගන්නටත් හේතු වන යම් සාස්වතුච්ඡේද සහගත දෘෂ්ටීන් තියෙනවා නම් අන්න ඒ දෘෂ්ටිය ඇති කරගත්ත තැන ගැන යථාබෝධයක් ලබා දෙනවා. එතකොට ඒ දෘෂ්ටියට හේතු වුණ ඒ ආධ්‍යාත්මික ආයතන සහ බාහිර ආයතන කියන ධර්මතා ටික පිරිසිදු දැකීමෙන් ස්කන්ධ ටික පිරිසිදු දැකීමෙන් ඔහුට දෘෂ්ටිය හදාගන්න තැනක් නැති වෙනවා. අන්න ඒක ලෝකෝත්තර සම්මාදිට්ඨිය උපදවන ලෝකෝත්තර බව පිණිස හේතු වෙන දෙයක්. එතකොට ඒක ඇතුලේ පින් කරන අය නැහැ. ඒක ඇතුලේ දැන් දන් දෙන්නත් නැහැ, දානෙත් නැහැ, දානේ ප්‍රතිග්‍රාහකයොත් නැහැ ඔය දේ ඇතුලේ. එතකොට අර අපි රහතන් වහන්සේ මරණින් මත්තේ උපදිනවද නැද්ද කියලා මීට පෙර කතා කරලා තියෙනවා. එතකොට එතනදී කතා කරන්නේ මෙන්න මේ අනිත්‍යතාවය. එහෙමත් නැතිනම් මේ ස්කන්ධයන්ගේ බිඳී යෑම. රහත් වූ පුද්ගලයෙක්ගේ පැවැත්ම ගැන නැහැ. හැබැයි අපි දන් දෙනකොට කතා කරන්නේ මේ ස්කන්ධ ටිකකට දන් දුන්නා කියන්නේ නැහැ නේ. හටගෙන නිරුද්ධ වුණා. අපි කියන්නේ රහතන් වහන්සේ නමකට අපි දානේ පූජා කළා කියලා. අන්න ඒ බෙහෙදේ තමයි මූලික ලෙසම අපිට දකින්න පුළුවන්කම තියෙන. හැබැයි අපි තේරුම් ගන්න ඕන දේ තමයි ලෞකික සම්මාදිට්ඨිය තියෙන කෙනෙකුට තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය ලැබ සිටින්නේ කියන කාරණාව. ඔබ හොඳින්ම හිතට ගන්න බුද්ධ දේශනා තුල සම්මුති දේශනා සහ පරමාර්ථ දේශනා කියලා ප්‍රභේදයක් තියෙනවා. මෙන්න මේ ද්විප්‍රභේදය හරියට තේරුම් අරගත්තේ නැති වුණොත් මේ හරියට විශ්ලේෂණය කරගත්තේ නැති වුණොත් එහෙම බොහෝ වෙලාවට ධර්මයේ වෙනුවට අධර්මයේ තමයි ගත වෙන්නේ. අපිට ඇතම් දේශනාවන් වලදී පව අහන්නට ලැබෙනවා. සම්මුති දේශනා සහ පරමාර්ථ දේශනා කියන මේ ප්‍රභේදය හරියට තේරුම් අරගන්නේ නැතිව සම්මුතිය පරමාර්ථයට ගලපනවා, පරමාර්ථය සම්මුතියට ගලපනවා. මේ තුලින් ධර්මය පිළිබඳව යථා විවරණයක් වෙනකොට අයථා විවරණයක්, අධර්ම විවරණයක් තමයි එහෙමනොත් සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔබ බුදුදහම පිළිබඳව හොඳින් හොයා බලන කෙනෙක් නම් මේ බුදුදහමේ තියෙන මේ සම්මුති පරමාර්ථ කියන ද්විප්‍රභේදය පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනට ඕනේ. එහෙම නැත්නම් කස්සප හඳුරන්නේ සත්වයා මරණින් මත්තේ ඉන්නවා කියලා තේරෙන විදිහේ දේශනක් තියෙනවා. සත්වයක් ඉන්නව නෙමෙයි කියලා දේශනක් තියෙනවා. ඉතින් මේවා හරියට පැහැදිලි කරගත්තේ නැත්නම් ඊළඟට පින් කරන්න කියලා දේශනා කරපුවක් තියෙනවා. පුඤ්ඤපාප පහිනස්ස කියලා දේශනක් තියෙනවා. මෙන්න මේවා හරියට විශ්ලේෂණය කරගත්තේ නැත්නම් එහෙම අපිට මේ ධර්ම මාර්ගයේ නිසියාකාරව ගමන් කරන්නට බැරි වෙනවා. ඒ නිසා ඔබ ඒ පිළිබඳව ඔබේ විශේෂ අවධානය යොමු කරන්න කියලා විශේෂයෙන් අපි සිහිපත් කරනවා. අපි මේ සාකච්ඡාව ආරම්භ කරනකොටම ඔබට සිහිපත් කළා මේ දීඝනිකායේ එන සංගීත සූත්‍රයේ සඳහන් අවිද්‍යා සංයෝජනය පිළිබඳව කතා කරන්න කියලා. දැන් ඔබට මේ පැය පුරාම අවිද්‍යා සංයෝජනය ගැන අපි පැහැදිලි කරේ නැහැ. ඇතෙන්ම මෙහිදී सिद्ध කරන්නේ මේ මුලින්ම ඔබ තේරුම් අරගන්නට ඕන සංයෝජන ධර්ම කියන්නේ මොකක්ද කියලා. ඒ සංයෝජන ධර්ම කියන එකේ වපසරිය හොඳින් තේරුම් ගත්තොත් තමයි ඔබට අවිද්‍යා සංයෝජනය කියන්නේ කුමක්ද කියන එක හරියට තේරුම් අරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. අන්න ඒ නිසායි සංයෝජන ධර්මයන් පිළිබඳව මේ වපසරිය සාකච්ඡා කරගෙන එන්නේ. කාමරාග සංයෝජනේ, පටිඝ සංයෝජනේ, මාන සංයෝජනේ, අද අපි කතා කළා ditthi සංයෝජනේ. තවත් අපිට කතා කරන්න ධර්ම තියෙනවා මේ සම්බන්ධයෙන්. ඔබේ දහම් දැනුමට අත්‍යන්තයෙන් මේ උපකාර වෙනවා. විශේෂයෙන් ඔබේ නිවන් ප්‍රතිපදාවට අතිශයින්ම වැදගත් වෙන බව සිහියේ තබා ගන්නට ඕන. ධර්මයේ පිළිබඳව තියෙන සුපැහැදිලි අවබෝධය තමයි ඔබට වඩාත් වැදගත් වෙන්නේ ඔබේ උතුම් වූ නිර්වාණ මාර්ගය සඳහා. ඉතින් ඒ සඳහා මම හිතන්නේ බොහොම උපකාර වන වැදගත් වෙන ඊටමත් සුනිපුන ධර්ම සාකච්ඡාවකට ඔබට සම්බන්ධ වන්නට අවස්ථාව සැලසුණා. ඉතින් විශේෂයෙන්ම මේ පිළිබඳව ඔබ දැනුවත් කළ මේ උතුම් ධර්ම කරුණු විවරණය කළ ලබනෝරුව කන්දාරණ සේනාසනාධිපති රාජකීය පඬිතු ශාස්ත්‍රපති කොත්මලේ කුමාර කස්සප පඬිතු හඳුරන් වහන්සේට විශේෂයෙන් අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ වගේම අද දායකත්වයෙන් කටයුතු කරනවා රත්නපිටියේ කැම්පස් පාරේ පදිංචිව සිට කලුරිය කළ BDS ජයසිංහ මහත්මියගේ දූ දරුවන් විසින් මෙහි දායකත්වයෙන් කටයුතු කරනවා. විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා රත්නපිටියේ කැම්පස් පාරේ පදිංචිව සිට කාල යාත්‍රා කළ BDS ජයසිංහ මහත්මියගේ මේ මාස 27 වන දිනට යෙදෙන 92 වෙනි ජන්මදිනය සිහිපත් කරමින් එතුමියට පුණ්‍ය අනුමෝදනා කිරීමට කෘතවේදීව ඒ දූ දරුවන් ඉදිරිපත් වෙලා මේ දායකත්වයෙන් කටයුතු සිදු කරනවා. ඉතින් විශේෂයෙන් මේ මාතාවට මේ රැස් කර කුසල ධර්මයන්ගේ බලයෙන් සියලු යහපත සෙත ශාන්තිය වේවා. යම් හේතුවක් නිසා හෝ දුකක සිටිනන් නිමිදී සුවපත් වී ලෞතුරු ශාන්තියෙන්ම සැනසීමත් කරගනිත්වා.
දායකත්වයේ ගැන කටයුතු කරන සුපින්වත් සෑම සියලු දෙනාටත් සදේවක ලෝකයාටත් ලෞතුරු ශාන්තිය පිණිස මේ පින් හේතු වාසනා පාරමී වේවා. සෑම දිනාටම තෙරුවන් සරණයි.